හරි. එතකොට අපිට දැන් ඉතුරුලා තියෙන්නේ Python එකේ මොකක්ද? වර්ණයෙන් ගණන් ටිකක් හදන්න. right? එතකොට මේ වර්ණය කියන්නේ මොකක්ද? ඒකේ වෙන්නේ මොකක්ද කියන විස්තරය මම කලින් සාකච්ඡා කරා. හරි. එතකොට දැන් තියෙන්නේ ඒ ආශ්‍රිත ගණන් ටිකක් හදලා ඒ කියන concept එක හරියට ඇඟට දාගන්න. හරි. මම ආයෙ පාරක් පොඩ්ඩක් මතක් කරත් ඔයාලට වර්ණයක් කියන්නේ මොකක්ද වර්ණයක් කියන්නේ? යම් කොන්දේසියක් හරි මෙතන තියෙනවා මොකද්ද? condition එක මේ කොන්දේසියක් එක්ක සත්‍ය වුණොත් හරි එක්ක සත්‍ය වුණොත් තව මොනවා හරි උපදේශ මාලාවක් එක්ක අසත්‍ය වුණොත් තව මොනවා හරි උපදේශ මාලාවක් ක්‍රියාත්මක වීම හරි ඒ කියන්නේ යම්කිසි කොන්දේසියක් සත්‍ය නම් එක් උපදේශ මාලාවක් අසත්‍ය නම් තව උපදේශ මාලාවක් ක්‍රියාත්මක වෙනවා එතකොට මේක කොයි වෙලේකවත් මෙන්න මේ දෙකම එකපාර වෙන්නේ නැහැ දෙකම එකපාර වෙන්නේ නැහැ. හරි. ඕක තමයි වර්ණය කියන එකේ සාමාන්‍ය අර්ථය. හරි. එහෙනම් මොකක් හරි කොන්දේසියක් චෙක් කරගන්න තියෙනවා නම් අන්න ඉතන තියෙන්නේ වර්ණයක්. ඒ කියන්නේ පැති දෙකයි දැන් තියෙන්නේ. එක්ක මේක දෙකෙන් එකයි. අන්න ඒ වගේ තැන් වලට අපි වර්ණයක් පාවිච්චි කරනවා. එතකොට වර්ණයක් පාවිච්චි කරද්දී Python වල තියෙන වචනේ තමයි if සහ else. හරි. if සහ else. තව තියෙනවා elif කියලා. හරි. හිතට මේවා ගැන අපි වෙනම කතා කරමු. දැන් ඔයවා ගැන හිතලා නිකන් ඔළුව කුරුවල් කරගන්න යන්න ඕනේ නෑ. හරි. අපි ගණන් වලින්ම ලස්සනට මේ concept එක ඔළුවට දාගමු. හරි. මේක ඇති ලබ්බක් නෑ. ලේසි බං උඹලා කොහොමද මේක කරගන්නවා? ඇත්ති පදමට මෙලොම රහක් නෑ. හරි. ලියාගනින් පළවෙනි ගාන ලියා ගන්න. සංඛ්‍යා දෙකක් යතුරු පූර්වෙන් ආදානය කළ විට ලියාගනින්. සංඛ්‍යා දෙකක් යතුරු පූර්වෙන් ආදානය කළ විට ඉන් විශාලම සංඛ්‍යාව සෙවීම සඳහා Python කේතේ ලියන්න. හරි. ඒත් එක්ක ඉතින් flow chart එකත් බලලා අනිවාර්යයෙන් අඳින්න ඕනේ. හරි. හදමු ගාන. මොකද්ද ගාන? සංඛ්‍යා දෙකක් යතුරු පූර්වෙන් ආදානය කරනවලු. ඒ දෙන්නගේ විශාල එක මොකද්ද කියලා බලන්න ඕනේ. චෙක් කිරිල්ලක් තියෙන. හරි. යමංගු ගානට ඔයාලා දන්නවද flow chart එකක් අඳින්න ඔක්කොටම කලින් මොකක්ද? start එකක් අපි ගන්න ඕනේ. හරි ඔන්න එහෙනම් ස්ටාර්ට් කරා සංඛ්‍යා දෙකක් ගන්න ඕනේ යතුරු පූර්වයෙන් ඒ කියන්නේ බාහිරින් ආදාන දෙකක් ගන්නවා ඉස්සෙල්ලාම ගණින් ආදාන දෙක input number හරි numbers as a, b ඔන්න මං සංඛ්‍යා දෙකක් ගත්තා ඒ ගන්න සංඛ්යා දෙක ab කියලා ගත්තා එකඟයිනේ බං ඊට පස්සේ මේකේ වෙන process එකක් තියෙයිද ගාණක් දුන්නාම ඉස්සෙල්ලාම බලන්න ඕනේ මොනවද බාහිරින් ගන්න තියෙන ආදාන සහ ගාන ඇතුළට හදද්දී process තියෙනවා නම් කලින් හදලා තියාගන්න ඕනේ variable මොනවද? එතනට උඹලා තාම ඉන්නේ නැහැ. ඒක අපි පුනර්කරණයත් එක්ක ගණන් හදේ ටිකක් දරුණුට කතා කරනවා. මෙතන මගුල ඩක් නැහැ. මොනවා කරන්නත් බලහම් මේ ගානේ මොනවද කියන්නේ? බාහිරින් සංඛ්‍යා දෙකක් ගන්නවලු. ඉතින් මේ දෙක ගනින් වෙන මොනවා කරන්නද? මේ දෙක ගත්තා. ඊට පස්සේ මොකක්ද වෙන්න ඕනේ? ඒ සංඛ්‍යා දෙකෙන් විශාලක මොකක්ද කියලා අපි හොයන්න ඕනේ. මොකක්ද විශාලක? ඉතින් බං උඹලා දන්න ඔපරේටර්ස් තියෙනවනේ. මොකක්ද? මම බලනවා A විශාලයි B ද කියලා. ඒතර A විශාලයි B ම බලන්න ඕනද? එහෙම නැහැ. ඉතින් B විශාලයි A බැලුවත් අවුලක් නැහැ. ඒක උඹලගේ කැමැත්ත. හරි. එහෙනම් මම මෙන්න මේ විදිහට මගේ කන්ඩිෂන් එක මගේ කොන්දේසිය හදා ගන්නවා. ඒතර කොන්දේසියකට එක්ක සත්‍ය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අසත්‍ය වෙන්න පුළුවන්. දෙකයිනේ තියෙන්නේ. එක්ක සත්‍ය එක්ක අසත්‍ය. හරි. ඊට පස්සේ දැන් මෙන්න මේ කොන්දේසිය සත්‍යයි නම් මේ කොන්දේසිය පට සත්‍යයි නම් ලොකු එක කවුද? ලොකු එක. ඒ වෙන්න එපා යකෝ මේ කොන්දේසි සත්‍යයි නම් AB නින්නේ බලන්න තියෙන්නේ A විශාලයිද B ද කියලා. ඔව් නම් ඉතින් ලොකු තමයි A. එහෙනම් මම print කරනවා කවුද? A ව. මේක අසත්‍යයි නම් බං. හිතහන්කෝ මේක අසත්‍යයි කියලා. මේක අසත්‍යයි නම් මොකක්ද වෙන්නේ? ඒ කියන්නේ A විශාලයි B කියන එක අසත්‍යයි. ඒ කියන්නේ බං A ලොකු නෑ කියන එකනේ. එහෙනම් ලොකු කවුද? ලොකු B. එහෙනම් මම මෙතනට print කරගන්නවා කවුද? B ව. හරි. එහෙනම් දැන් ඉවරයිනේ. මොකද්ද සංඛ්‍යා දෙකක් ආදානය කරා එකකින් ලොකු එක බලාගත්තා. හරි. ඊට ඉතින් ස්ටොප් එකක් දාපන්. මම මෙතන පොඩි කනෙක්ටර් පාරක් දාලා හරි. මම මෙතනින් ස්ටොප් එකක් දානවා. right. ඔච්චරයි flow chart එක. එතකොට මෙයාට මං sudo code එක ලියන්නම් ඉස්සෙල්ලාම. නේ sudo code එක ලියන්නම් ඊට පස්සේ python code එකට යන්න. හරි. බලන්න sudo code එක මොනවා කරන්නද කලින් begin වලින් ආරම්භ කරා. ඊට පස්සේ මේ ටිකම ලියන්න ඵලයල්ල මොනවද? input
number as a b ඊට පස්සේ මේ මේක බලන්න ඕනේ. එහෙනම් වචනේ if ඉංග්‍රීසියෙන් if කියන එකේ තේරුම නම් කියන එක නේද? එහෙනම් a විශාලයි b නම් a විශාලයි b නම් then කියලා වචනයක් එනවා. then විශාලයි b නම් මොකක්ද වෙන්නේ? මේ කොන්දේසි සත්‍ය නම් print කරන්න a. එහෙනම් සත්‍ය ටික මේක ඇතුලේ ලියන්න ඕනේ. සත්‍ය ටික ලියන්න ඕනේ. හරි if එකට පල්ලෙහා මොන හරි දෙයක් ලියද්දි පොඩ්ඩක් indent කරලා ලියන්න flow chart වල. මේ pseudo code වල. හරි Python වල තමයි එහෙම ලියන්නේ. flow chart මේ pseudo code වලටත් ඒක එහෙම apply කරහම්. ඊට පස්සේ මෙහෙම නැත්තම් සත්‍ය වෙන්නත් පුළුවන් අසත්‍ය වෙන්නත් පුළුවන් බං හරි. එහෙනම් වචනේ else. උඹලා දන්නවා. else මොකද්ද වෙන්න ඕනේ? print කරන්න බීව. දැන් ඉවරයි යකෝ. එහෙනම් begin එක කෙලින් end එකක් දාන්න. හරි මම එතකොට ආයේ මේ සූඩෝ කෝඩ් බම්බුර එද්දා ලියන්නේ නෑ. බලාගනි හොඳට මේකම තමයි මේ ලියාගෙන ලියන්නේ ගියේ. if එකට ඉස්සරහින් then කියලා වචනේ කියලා එච්චරයි. මම මෙතනින් එහාට flow chart එක අඳිනවා. Python code එක ලියනවා. සූඩෝ කෝඩ් එක උඹලා ලියාගනි. ඒකම අනිත් පැත්තට ලියා ගන්න තියෙන්නේ. හරි එතකොට ගාන තේරෙන්න ඕනේ. මේ මොකක්ද? මේ වර්ණයක්. ඇයි එහෙම කියන්නේ? මේ ඉතින් check කරලානේ තියෙන්නේ. මම මෙතන check කරලා තියෙන්නේ කොන්දේසියක්. එහෙනම් කොන්දේසියක් සත්‍යද අසත්‍යද කියලා බලන්න තියෙනවා නම් අන්න එතන වර්ණයක් තියෙන්නේ. අන්න එතන වර්ණයක් තියෙන්නේ. හරි. එතකොට කාට හරි ගත්තොත් මෙතන B විශාලයි Aද කියලා මේ කොන්දේසිය අනිත් පැත්ත. ඉතින් අවුලක් නැහැනේ බං උට හිතිච්ච විදිහට. එහෙනම් මේ කොන්දේසියේ සත්‍යයි නම් print වෙන්න ඕනේ මොකක්ද? B. මේ කොන්දේසිය අසත්‍යයි නම් print වෙන්න ඕනේ A. ඒක ගත්ත කොන්දේසිය මත අපි print කරන්නේ මොකක්ද කියන එක depend වෙනවා. හරි. ඉස්සෙල්ලාම flow chart එක ඇඳ ගන්න. ඊට පස්සේ pseudo code එක ඇඳ ගන්න ලියා ගනින්. ඊට පස්සේ අපි Python code එක ලියමු. හරි. බලා ගන්න Python code එක දැන්. හරි. බලා ගනින්. සංඛ්‍යා දෙකක් බාහිරින් ගන්න ඕනේ. සංඛ්‍යා දෙකක් බාහිරින් ගන්නවා කියන්නේ බං keyboard එකේ පිටින් input කරගන්න. ඔබලා දන්නවනේ බාහිරින් සංඛ්‍යාවක් ගන්න ඕන code එක int input end number. හරිම සරලයි. හරි එහෙනම් මෙන්න a කියන variable එකක් ගත්තා int input මෙතන දානවා enter number කියලා. ඉතින් අවුලක් නෑනේ බං. ඒක optional නේ. දැම්ම නම් හොනේ දැම්ම. මම int කියලා විතරක් දාන්නම්. වැහුවා. b b පට්ට සමානයි int input enter සංඛ්‍යා දෙක හරි. ඊට පස්සේ මේක අපි check කරන්න ඕනේ. වචනේ if කොන්දේසිය check කරන්න නම් Python වල වචනේ if. ඉතින් දැන් ඒක මතක තියාගනින්. if a විශාලයි b ද මේ කොලන් එක අනිවාර්යයි. ඩොට් දෙක අනිවාර්යයි. ඊට පස්සේ මේක සත්‍ය නම් වෙන ටික if එක කෙලින්ම නෙමෙයි. if එකට පොඩ්ඩක් හිස් ඉඩක් තියලා තමයි බලලා ලියන්න ඕනේ. එහෙනම් if එකට ඉස්සරහින් ලියන්න ඕනේ මොකක්ද වෙන්න ඕනේ? print a. හරි. මේක අසත්‍යයි නම් මෙහෙම නැත්තම් එහෙනම් if එකට අනිත් වචනේ else ඩොට් දෙක අනිවාර්යයි. else එක ඉස්සරහිනුත් මොන හරි ලියද්දි else එකට පස්සේ මොන හරි ලියද්දි අනිවාර්යෙන් ඉස්සරහින් හිස් ඉඩක් තියලා ලියන්න ඕනේ. මේක මෙහෙම නැත්තම් print වෙන්න ඕනේ මොකක්ද? එහෙනම් print වෙන්න ඕනේ b. ඔච්චරයි Python code එක. හරි එතකොට මේ වගේ ඒවා මම කම්පියුටර් එකේ රන් කර උඹලට පෙන්නන්නේ නැහැ. ඉතින් බෝඩ් එකේ ලියන එකම තොපිට ලොකු දෙයක් නෙබ්බා. ඕක ස්ක්‍රීන් එකේ මගුල් ගහ කරොත් මට ඊට වඩා පැහැදිලි කරන්නත් බෑ. මොකද ස්ක්‍රීන් එකේනේ තියෙන්නේ. මේක ඊට වඩා ලේසි. හරි ඔයාලා කම්පියුටර් එකේ හරි ෆෝන් එකකින් හරි මොකෙන් හරි ඕක රන් කරලා සීන් කරලා ගලන්න. හරි එහෙනම් කතන්දරේ වෙච්චරයි සංඛ්‍යා දෙකකින් විශාලම එකනේ. අන්න එහෙනම් මම සංඛ්‍යා දෙක ගත්තා. මේ ඔපරේටර් ඒවා greater than less than නේ උඹලා දන්නවනේ බා. ඔපරේටර් එකක් දැම්මා ඒක සත්‍යයි නම් සත්‍ය ටික ලියනවා if එකට පල්ලෙහෙන් හැබැයි හිස් ඉඩක් තියලා indent කරලා. හරි ඒක අසත්‍යයි නම් එහෙම නැත්තම් වචනේ else ඊට පස්සේ print කරා b. හරි ඔච්චරයි කතන්දරේ Python code එකත් ලස්සනට දාගන්න.
හරි එතකොට අපි පොතේ තියෙන ඊළඟ ගණන් වලට යන් හරිද එතකොට පොතේ තියෙන පිළිවෙලටම නෙමේ අපි ඒකේ තියෙන ගණන් ටික හදමු අපිට ඕන පිළිවෙලට හරි එතකොට පොත ගැන කියද උඹලා දැන් දන්නවනේ මේක බලනවා කියන්නේ අනිවාර්යෙන් පොත උඹලා ගාව තියෙනවා රයිට් හරි පොත ගැන තව විස්තර ඕන එක්ක ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි උඹලා මේක දකින්න වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි කොහේ හරි තැනක ඇටච් කරලා තියෙනවා පොත ගැන විස්තර හරි එතකොට අපි යන් විස්තරයට අපි හදමු පොතේ පස්වෙනි ගාන වයස ආදානය කළ විට හරි ගාන ලියා ගනින් වයස ආදානය කළ විට වයස ආදානය කළ විට ඇඩල්ට් හෝ චයිල්ඩ් යන වග ඇඩල්ට් හෝ චයිල්ඩ් යන වග චයිල්ඩ් යන වග දර්ශනය කරන්න රයිට් එතකොට පොතේ මුකුත් මේ කන්ඩිෂන් එකක් දීලා නැහැ මම දෙන්නම් වයස සාමාන්‍යයෙන් අපි මෙහෙම දෙමු වයස 18ට වඩා වැඩි නම් ඌ වැඩි හිටියෙක් කියලා දෙමු අපි හරි එහෙනම් ඒජ් එක 18ට වඩා වැඩි නම් එයා වැඩි හිටියෙක් ඇඩල්ට් කෙනෙක් රයිට් එහෙනම් දැන් මේ ගාන හදන්න හරි ගාන හදන්න අපි බාහිරින් ගන්න ඕන ආදාන මොනවද සංඛ්‍යා දෙකක් මගුලක් නේ බං ඒක එහෙම නෑනේ වයස ගන්න ඕනේ වයස ආදානය කරාට පස්සේ වයස තමයි චෙක් කරන්න තියෙන්නේ බා වයස තමයි චෙක් කරන්න තියෙන්නේ වයස 18ට වඩා වැඩි නම් ඒක ඇඩල්ට් කෙනෙක් අඩු වෙන එක චයිල්ඩ් කෙනෙක් පොඩි එකෙක් එහෙනම් වයස තමයි පිටින් ගන්න තියෙන ආදානය ඉතින් ගමු ඒක බලාගනින් මම ෆ්ලෝ chart එක අඳින්නම් හරිම ලේසි ඔන්න ස්ටාර්ට් එකක් ගත්තා Python කොහොමත් ලේසි බං මේ මොන මගුලට මේක අමාරු කරන් ඉන්නවද දන්නේ නැහැ මෙලොව රහක් නැහැනේ බං ඔන්න සංඛ්‍යාවක් ගත්තා input number as වයසනේ මම age කියලා ගන්න නිකන් ලස්සනට variable එක age අවුලක් නැහැනේ දැන් උඹලා දන්නවා variable හදන්නේ කොහොමද කියලා බං එහෙනම් ඒක ගේමක් නැහැ ඔන්න age ඊට පස්සේ වයස ආදානය කරලා අපි වයස චෙක් කරන්න ඕනේ නේ වයස චෙක් කරන්න ඕනේ නැත්තම් කෙල වෙනවනේ ඔව් වයස චෙක් කරන්න ඕනේ හරි එතකොට වයස 18ට වඩා වැඩි නම් එක වැඩි හිටියෙක් අඩු නම් එක ළමයෙක් ඉතින් එහෙනම් බං මම මෙහෙම ගන්න උඹලට කැමති විදිහට ගනින් මම ඒජ් එක 18ට වඩා වැඩිද කියලා ගන්නවා එතකොට සමාන කියන එකත් ගමු 18ට වඩා වැඩි හෝ සමාන කියලා ගමු. එතකොට ඒක වැඩි හිටියේ. ඕන්නම් මේක අනිත් පැත්ත ගන්නත් පුළුවන්. 18ට වඩා කුඩා හෝ සමාන. මේක අවුලක් නෑ බං. මම මෙහෙම ගන්නම්. 18ට වඩා වැඩි නම් දැන් මේක yes part එකකුයි no part එකකුයි අනිවාර්යෙන් තියෙනවනේ බං. හොඳට හිතර ගනින්. කන්ඩිෂන් එකක් චෙක් කරන තැනක අනිවාර්යෙන් yes part එකක් සහ no part එකක්. ඒ කියන්නේ yes part එකකුයි no part එකකුයි part දෙකක් තියෙනවා. හරි. එතකොට සත්‍යයි නම් මොකද්ද බං මේක මොකෙක්ද ඒක වැඩි හිටියෙක් එහෙනම් print කරන්න ඕනේ age එකද බම්බෝ තමයි age එක නෙමෙයි adult කියලා print වෙන්න ඕනේ ආ වචනයක් ඒ විදිහටම print වෙන්න ඕන නම් අපිට කරා කවද්ද කරේ කියලා මගුලක් අහන්න එපා Python පටන් ගත්ත මුල් දවස්වල වචනයක් ඒ විදිහටම print කරවන්න ඕන නම් මොකද කරේ කෝඩ් එකක් කරා හරි එහෙනම් print එක ඇතුලේ උඩු කොමා ඇතුලේ නේ ලියන්නේ දුක දැනෙනවද හරි print එකේ උඩු කොමා ඇතුලේ ලියනවා කියලා උඹලට තේරෙනවද? එහෙනම් ඔන්න සීන් එක. ඊට පස්සේ no path එක. no නම් ඉතින් බං ඒක ඇවිල්ලා ළමෙක් නේ. ළමෙක් නම් ළමෙක් විදිහට print කරා. print child. අන්න දැන් දෙක දැනුණාද? ඉවරයි නේද සීන් එක? ඉවරයි නම් stop එකක් දාපන්. අය මගුලක් කරන්නයි තියෙන්නේ බං. stop එකක් දාන්න. හරි අපි කනෙක්ට් එකකට දාලාම ස්ටොප් එකක් දාමු ටික ලස්සනයි බෑ නැත්තම් නිකන් ගොම් පාට් වගේ රයිට් ඔච්චරයි කෝඩ් එක නෙමෙයි ෆ්ලෝ chart එක හරි ෆ්ලෝ chart එක ඔච්චරයි අපි මෙයාගේ Python කෝඩ් එකත් ලියමුද මෙහෙම හරි මෙහෙම ලියමු ඉස්සලාම age එකක් ඉන්පුට් කරගන්නවා මම මෙන්න මෙතනින් ලියන්නම් age සමානයි int input මම මෙතන දාන්න ලස්සන වචනයක් enter age කියලා පට්ටනේ බා ඒක ගැලපෙන එකක් දාහන් enter number කියලා එහෙම දාන්න එපා. දැන් හැම පුරුද්දට වගේ enter number එහෙම දාන්න එපා බං ගැලපෙන එකක් සෙට් කරලා දාහන්.
enter age ඊට පස්සේ ඔය age කියන එක if age පට්ට විශාලයි හෝ සමානයි නම් 18ට වඩා print කරන්න කවද adult ඒක එහෙම නැත්තම් else වචන else මේ dot දෙක අනිවාර්යෙන් ඕනේ print කරන්න මොකා කියලාද child හරි විහිළුවක් කියලා තේරෙනවද උඹලට තේරෙන්න ඕනේ හරි එතකොට මොන්න age එක enter කරා ඊට පස්සේ age එක 18ට වඩා විශාලද කියලා බැලුවෝ ඔව් නම් adult කියලා print කරා නැත්තම් child කියලා print කරා හරිම ලේසි බම් මේ රෙද්දවත් මේවට තමයි ඔය බය වෙලා කෙලවගෙන ඉන්නේ මේවා මෙහෙම අමාරු නෑ ඉතින් එහාටත් ඒ වගේම තමයි මේක විතරනේ ඔය වර්ණේ නම් ඔහොම තමයි ලේසි ඊට පස්සේනේ කෙලවෙන්නේ එහෙම කෙලවෙන්නේ නෑ මේක අල්ලගෙන යමන් ඊළඟට ඊට හපල් ලේසි හරි තේරෙන්න ඕන කතන්දරේ if else පාවිච්චි කරන විදිහ යම් කොන්දේසියක් චෙක් කරනවා නම් අන්න if තියෙනවා ඒක සත්‍යයි නම් බං සත්‍යයි නැත්නම් සත්‍ය ටික ලියන්නේ මේක මෙහෙම නම් ටික ලියන්නේ if එකට පල්ලෙක්ස් yes part එක මේ සත්‍ය ටික තමයි මෙතන ලියවෙන්නේ if එකට පල්ලෙහා ලියන්න ඕනේ if එකේ සත්‍ය පැත්ත තියෙන්නේ මොකද්ද print කරහන් adult කියලා තියෙන එහෙනම් if එකට පල්ලෙහා ටික සත්‍ය ටික ලිව්වා ඉස්සරහ හිස්සි ටිකුත් තියලා අනිවාර්යෙන් ඕනේ හිස්සිට ඉතින් ඒකනේ බම් මෙහෙම ලියලා පෙන්නන්නේ ඊට පස්සේ else එක එහෙම නැත්තම් දැන් මේ රෙද්ද හරියන්න පුළුවන් වරදින්න පුළුවන් නේ බා ඉතින් වරදුනොත් එහෙම නැත්තම් මේ කොන්දේසිය හරි නෑ වැරදි නම් මොකක්ද වෙන්න ඕනේ else අන්න print child ඕක තමයි වෙන්න ඕනේ හරි දාගනින් ඒකට දෙකම හරි අපි ඊළඟ ගානට ඊළඟ ගාන ලියා ගන්න මෙහෙම සංඛ්‍යා තුනක් ආදානය කළ විට ඉන් විශාලම සංඛ්‍යාව සෙවීම සඳහා Python කේතේ ලියන්න. හරි කලින් කතා කරා සංඛ්‍යා දෙකකින් විශාලම එක හොයන එක. දැන් සංඛ්‍යා තුනක් දුන්නොත් විශාලම එක හොයන්න. හරි ලස්සන ගානක් මේ සංකල්පය හරියට මේ ගාන හොඳට හිතට ගනින්. මොකද ඉතින් පස්සේ ඇත්තටම ලොකු දෙයක් වෙනවා. හරි මෙතනින් මම ඔයාලට අලුත් කීවර්ඩ් එකකුත් කියලා දෙනවා. රයිට් එතකොට ඔක්කොටම කලින් ස්ටාර්ට් එකක් ගන්නම් මම. හරි ඊට පස්සේ සංඛ්‍යා තුනක් ආදානය කරගන්න ඕනේ නේද? ඉතින් ගමු සංඛ්‍යා තුනක්. මොකක්ද? input number as a, b, c. හරි ඉතින් හැම වෙලෙම සංඛ්‍යා පිටින් තියෙනවා input කරගෙන ඉන්න එපා බා. ඉතින් එහාට අපිට වැඩක් කරන්න බෑ නේද නැත්තම්? බාහිරින් සංඛ්‍යා ගන්න තියෙනවා නම් ඒ ගන්න සංඛ්‍යාත් එක්ක නම් ගණිතනුව තියෙන්නේ අපි මුලින්ම බාහිරින් සංඛ්‍යා ටික ආදානය කරගෙන ඉන්න ඕනේ නේ බං. ඒකයි මම මුලින්ම සංඛ්‍යා ටික ආදානය කරගත්තේ. හරි පැහැදිලි වෙන්න ඕනේ. ඔන්න සංඛ්‍යා තුන ගත්තා. ඊට පස්සේ ඔවුන් තුන් දෙනාගෙන් මොකාද ලොකු එකා කියලා අපි බලන්න ඕනේ. මුන් තුන් දෙනාගෙන් මොකාද ලොකු එකා කියලා අපි බලන්න ඕනේ. හරි තුන් දෙනෙක්ගෙන් එකපාර ලොකු එකෙක් බලනවට වඩා අපිට ලේසි නේද දෙන්නෙක්ගෙන් මොකද ලොකු එක කියලා බලන්න. මම කැමති දෙන්නෙක් ගන්නම්. හරි AB නිකම් පිළිවෙලට ඉන්න හින්දා මම AB ව ගන්නම්. හරි AB ටිකක් පිළිවෙලට ඉන්න හින්දා මම AB ව ගන්නම් බලහන් මම A විශාලයි B ද කියලා චෙක් කරනවා. හරි එයාටත් තියෙනවා yes පැත්තකුයි no පැත්තකුයි. දැන් මේ කොන්දේසිය සත්‍යයි නම් print වෙන්න ඕනේ Aද නෑනේ බං. ඇයි AB විතරක් නෙමෙයි C ත් ඉන්නවනේ. එහෙනම් උන් තුන් දෙනාගේම ලොකු එකා තමයි යෝනේ. එහෙනම් බං මේක yes නම් මේ කොන්දේසිය සත්‍යයි කියලා හිතන්න. සත්‍යයි කියන්නේ B ට වඩා A විශාලයි කියන එක නේද? ඔව්. එහෙනම් AB දෙන්නගෙන් ලොකුම එක්කෙනා A. එතකොට සංඛ්‍යා තුනෙන්ම ලොකුම එකා බලන්න. ඉතින් Aව චෙක් කරන්න C ත් එක්ක. ඉතුරුලා ඉන්නේ C නේ. එහෙනම් ඊළඟ එක්කෙනත් ගමු අපි. මම ගන්නම් A විශාලයි C ද කියලා. මෙතනත් ආයෙ චෙක් කරනවා. දැන් උඩින් චෙක් කරලා ආවේ. A චෙක් එක ආයෙ ඩබල් චෙක් වෙනවා. එහෙනම් හැම චෙක් එකකටම තියෙනවා මොකක්ද? yes එකක් එක්ක no එකක්. දැන් මේකත් හරිනම්. ඒ කියන්නේ AC සංඛ්‍යා දෙකෙන් ලොකුම දැන් මේ දෙකෙන් ලොකු එකා A නම් සංඛ්‍යා තුනෙන්ම ලොකුම එකා A නේද? ඇයි ඒ උඩ B ත් එක්ක චෙක් කරානේ. B ත් එක්ක චෙක් කරාට පස්සේ A ලොකුයි නම්. හරි A ලොකුයි නම්. A ආපු A නෙමෙයි C ත් එක්ක චෙක් කරේ. ඒකෙත් මේ yes part එකට පැත්තේ යනවා නම් C ට වඩා A විශාලයි කියන්නේ සංඛ්‍යා තුනෙන්ම විශාල එක කවුද? A. එහෙනම් මම මෙතන print කරනවා කවද? ඒව.
මේක අසත්‍ය වුණොත් මේ පාත් එක අසත්‍ය වුණොත් මේක දැන් උඩ එකාගේ අසත්‍ය නෙවෙයි මේකගේ අසත්‍ය එක. මේක අසත්‍ය වුණොත් මේ දෙන්නගේ ලොකු එක්කෙනා C නේද? මේ දෙන්නගේ ලොකු එක්කෙනා C. එතකොට මෙතන B නෑනේ. අවුලක් නෑ සංඛ්‍යා තුනෙන්ම විශාලක C නේද? ඇයි ඇයි බං AB කියන දෙන්නගේ ලොකුම එක්කෙනා A නේ. AB කියන දෙන්නගේ ලොකුම එක්කෙනා A. හරි. එතකොට B ට වඩා A ලොකුයිනේ කොහොමද? B ට වඩා A ලොකුයි. එතකොට C කියන එකත් A ට වඩා ලොකුයි නම් C කියන එකත් A ට වඩා ලොකුයි නම් අයි B ත් එක්ක මගුලට චෙක් කරන්නේ. A කොහොමත් B ට වඩා ලොකුයිනේ. එහෙනම් සංඛ්‍යා තුනෙන්ම විශාල එක කවුද? C වෙනවා. එහෙනම් මම මෙතන print කරනවා C වලින්. හරි මේ කොන්දේසි වලින් එකයි වෙන්නේ ඈ. මේ හැම පාත් එකකම දුවන්නේ නැහැ. එක අත්තක දුවන්නේ. ඊට පස්සේ මෙන්න මේක ඇතුළේ ටික හරි. ඊට පස්සේ ආයේ මේ උඩ එකට යන්න. උඩ එකේ yes පැත්ත අපි කතා කරලා ඉවරයක් කරා. උඩ එකේ no පැත්ත ගැන හිතන්න. මේක no කියන්නේ මේ දෙන්නගේ විශාලම එක්කෙනා කවුද? B. මේ දෙන්නගේ විශාලම එක්කෙනා B. විශාලම එක්කෙනා B නම් C ඉන්නවනේ තව. දැන් මේ පැත්තට යනවනම් මේ පැත්තට ගියන් තමයි C ගත්තේ. no පැත්ත තව වෙනම තියෙනවනේ. එහෙනම් B ත් එක්ක චෙක් කරනවා C ව. එහෙනම් මම බලන්නම් B විශාලයි C ද කියලා. මේක වලට අනිත් පැත්තට උනත් ගන්න පුළුවන්. C විශාලයි B ද කියලා ගත්තොත් ලියන එක පැති දෙක මාරු වෙයි. එච්චරයි. B විශාලයි නම් C ට වඩා. දැන් මේකටත් තියෙනවා මොකක්ද? එක්ක yes එක්ක no. මේක සත්‍යයි කියන්නේ ලොකුම එක්කෙනා කවුද? print වෙන්න ඕනේ B ව. හරි. ඇයි ඒ? ඉතින් බං මෙතන A ට වඩා B ලොකු උනානේ. A B C ටත් වඩා ලොකුයි නෑ. තුනෙන්ම ලොකු එක B. මේක අසත්‍යයි නම් අසත්‍යයි නම් print වෙන්න ඕනේ කවුද? C කියලා තේරුණාද? මම ඉතින් මේකට මිරක් ගැහුවා. අවුලක් නෑනේ. උඹලට ඕන වෙනම print C කියලා දාගන්න. ඉතින් එහෙම ඕනේ නෑ. මම මේකටම දාගත්තා. ඇයි ඒ? ඇයි බං B ලොකුයිනේ A ට වඩා. A ට වඩා ලොකු එක හරි C ට වඩා කුඩායි නම් ඒ කියන්නේ ලොකුම එක C නේද? එහෙනම් print වෙන්න ඕනේ C ව. එතකොට සංඛ්‍යා තුනේ විෂම සංඛ්‍යාව අපි හොයලා ඉවරයි. එහෙනම් හිතන්න මම මෙහෙම කරා කියලා A වෙනුවට දානවා 4ක්. B වෙනුවට දානවා කීයක්ද 3ක්. C වෙනුවට දානවා 8ක්. හරි. එහෙනම් දැන් බලමුද චෙක් කරලා. මුලින්ම බලනවා A විශාලයි B ද කියලා. A විශාලයි B නේද? ඔව්. එහෙනම් මේ පැත්තේ යනවද? නෑනේ. yes part එකේ තමයි යන්නේ. හරි. එහෙනම් yes පැත්තට ගියා B විශාල A විශාල වුණා B ට වඩා. ඊට පස්සේ A විශාලයිද C ද කියලා බලනවා. A 4යි C 8යිනේ. එහෙනම් මේක සත්‍යද? නෑ. එහෙනම් මේ පැත්තට යන්නේ නෑ. මේ පැත්තට ගියා print කරා C ව. හරි. එහෙනම් වලට තේරෙනවා මේ මාර්ග වලින් එක පැත්තක විතරයි යන්නේ. අපි ලියන්න යන්න පුළුවන් පැති ටික ඔක්කොම අපි ලියන්නේ. හරි. ඔච්චරයි. ගාන හොඳට තේරුම් ගන්න. එතකොට මේක මහ ලොකු දෙයක් නෙමෙයි. right. ඉස්සලා flow chart එක ගන්න ඊට පස්සේ අපි මේකට Python code එක ලියමු. දාගනිමු. හරි මම Python code එක ලියන්න ඕනේ හින්දා මම මේක මකලා දාන්නම්. හරි flow chart එක දැන් මගේ ඔළුවේ තියෙනවා. right Python code එක බලන්න මේකෙන් මම අලුත් දේවල් ටිකක් ඔයාලට කියලා දෙනවා. ඉස්සෙල්ලාම සංඛ්‍යා තුනක් ආදානය කරගන්න ඕනේ. මෙන්න සංඛ්‍යා තුන A සමානයි int input enter number. ඔන්න ඇහුවා. B ඒකමයි කියලා තේරෙනවද? C ඒකමයිනේ. ආයි ලබ්බට එළියන්න බා. ඊට පස්සේ A විශාලයි B ද කියලා මම බැලුවේ නේ. එහෙනම් මම if A විශාලයි B ද කියලා බලනවා. සත්‍යයි නම් දැන් සත්‍ය පැත්තට යන්න ඔයාලා flow chart එකේ. ඔයාලා ඇඳපු flow chart එකේ සත්‍ය පැත්තට යන්න. A විශාලයි B නම් ආයෙ මොකද කරන්නේ? ආයෙ check කරනවා A විශාලයි C ද කියලා. ඒ කියන්නේ ආයෙ check කිරිල්ලක් නේද තියෙන්නේ. check කරන හැම තැනකම if නේ. එහෙනම් මේ if එක සත්‍යයි නම් ආයෙ මොකද කරන්නේ? ආයෙ check කරනවා A විශාලයි C ද කියලා. ඒතර මේක සත්‍යයි නම් A විශාලයි C කියන එක හරි නම් හරි පැත්තට යන්න. ඔයාලගේ flow chart එක හරි පැත්තට යන්න. print කරනවා කවද? print කරනවා A ව. මේ if එක ඒක අසත්‍යයි නම් එහෙනම් else නම් මොකද වෙන්නේ? අන්න print කරනවා කවද? C ව. හරි. එහෙනම් මෙන්න පළවෙනි check කරපු එකාගේ yes path එකේ ගිහිල්ලා වෙන්න පුළුවන් දේ. දැන් මේක අසත්‍යයි නම් else. අසත්‍යයි නම් දැන් බලන්න පළවෙනි check කරපු එකේ අසත්‍ය පැත්තට ගියාට පස්සේ ඊළඟට තියෙන්නේ මොකක්ද? B විශාලයි C ද කියලා.
ඒ කියන්නේ බං ආයෙ චෙක් කරන්න නේද? එහෙනම් අසත්‍යයක ඇතුලේ ආයෙ තියනවා චෙක් කරන්න මොකක්ද? B විශාලයි C ද කියලා. හරි. එතකොට මේක හරිනම් මොකක්ද උනේ? මේක හරිනම් මොකද උනේ බං? දැන් කියපල්ලා. කඩවනින්නේ. හරි. B විශාලයි C වුණා නම් දැන් බං AB ගෙන් මේකගෙන් මේක නොවුනොත් මෙතනට එන්නේ. ඒ කියන්නේ B ලොකු එකානේ. B ට වඩා C. B බලනවා C ත් එක්ක. එතකොට මේක සත්‍යයි කියන්නේ. හරි. S part එක බලන්න print වෙනවා කවුද? B ව. මේක අසත්‍යයි කියන්නේ. අසත්‍යයි කියන්නේ. sorry. print වෙනවා C ව. ඔච්චරයි කෝඩ් එක. හරි. එතකොට ඔයාලගේ flow chart එක දිහා බල බල අඳින්න. එතකොට මේ ටික ඔයාලට පැහැදිලි වෙයි. හරි. යට ටික පේනවද කියලා මම හරියටම දන්නේ නැහැ. මම ටිකක් උඩින් ලියන්නම් උඹට ටික පේන්නේ නැතුනොත් අපරාධනේ බා. else print C. හරි. ඔච්චරයි. එතකොට බලන්න ඔයාලගේ flow chart එක දිහා flow chart එකත් එක්ක බල බල මේක කරන්න. එතකොට ඔයාලට පැහැදිලි වෙයි. එහෙනම් හොඳට හිතන ගන්න. දැන් ප්‍රධාන if එකත් දැන් if එකක් තියෙනවනේ ඉස්සෙල්ලාම check කරන එක. ඒ check කරපු එක ඇතුලේ තව check කිරිලි තියෙනවා නම් ඉතින් එතනත් if තමයි. check කරන්නේ කොතනද? එතන if දාන්න වෙනවා. තියෙන්නේ කොතනද? තැන ආදාලා නැහැ. check එකක් නම් තියෙන්නේ එතනට if එක if condition එක අනිවාර්යෙන් දාන්න ඕනේ. ඒත් එක්කම else part එක ඇතුලේ ඒ කියන්නේ පළවෙනි check එකේ අවසානයේ හිතහන්කෝ මුලින්ම check කර බම්බුවක් තිබ්බනේ. මුලින්ම check කරේ A විශාලයි B ද කියලානේ. හිතන්නකෝ මේක no path එක කියලා. no නන්නේ else දාන්නේ. else එක ඇතුලේ තව if තියෙනවා නම් ආයෙ check කරන්න තියෙනවා නම් ඉතින් ඒත් if තමයි. ඒත් if දාලා ලියන්න ඕනේ. හරි. මේක පළවෙනි ක්‍රමේ. ඊට පස්සේ මම ඊට වඩා ටිකක් lazy ක්‍රමයක් සහ තව keyword එකක් ඔයාලට කියලා දෙන්නම්. ඉස්සලාම Python code එක ලියාගෙන ඉන්න. හරි. පොඩ්ඩක් අහගන්න කියන එක. හරි. මම මෙන්න මේ ටික මකලා දාන්නම්. හරි. මකලා හරියන්නේත් නෑ වගේ. මම පොඩ්ඩක් ආයෙ පාර ලියාගන්න කෙලුණා අපරාධේ. හරි. මොකක්ද උනේ බා? if B විශාලයි C ද කියලානේ තිබ්බේ. එහෙනම් print උනා කවුද? B ව. හරි. ඕකනේ තිබ්බේ. එතකොට ඔයාලට හරි ටිකක් lazy ක්‍රමයක් කියලා දෙන්නම් මේක ගොඩ දා ගන්න බලන්න. lazy ක්‍රමයක් කියන්නේ මේ concept එකේ lazy කියන එකක් නෙමෙයි. හරි. keyword තියෙනවා. හරි. මුලින්ම check කරපු එකේ A විශාලයි B ද කියලා බලපු එකේ yes path එකක් තිබ්බනේ. yes එක ඇතුලේ තව check කිරිලි තිබ්බනේ. ඒකින් හින්දානේ yes එක ඇතුලේ if එකට පල්ලෙහාල් ලියන ඕන බම්බුවා indent කරන්න ඕනේ. if එකට පස්සේ තව if එකක් ආවා කියලා indent නොකර ඉන්න බෑ. හිස් ඉඩක් නොතියා ඉන්න බෑ. එහෙනම් ආයෙත් හිස් ඉඩක් ඒ if එකට පල්ලෙහාල් ලියන එක ආයෙ හිස් ඉඩකින් තියන්න ඕනේ. ඒක කතා දෙකක් නෑ. හරි. එතකොට මේකගේ no පැත්තට ආවොත් no පැත්තේ තව check කරන්න තිබ්බනේ බං. බලගේ flow chart එක දිහා බලහන්. no පැත්තේ තව check කරන්න දේවල් තිබ්බා. එහෙනම් else එක ඇතුලේ ආයෙ check කිරිල්ලක් නේද තියෙන්නේ. else එක ඇතුලේ ආයෙ check කරන්න කියලා තේරෙනවද මේ? else එක ඇතුලේ ආයෙ check කරන්න ඕනේ. මෙයාගේ else එක ඇතුලේ ආයෙ බලනවා B විශාලයි C ද කියලා. අන්න ඒකට මේ else එකටයි if එකටයි තනි එකක් අපිට දීලා තියෙනවා Python එකේ else plus if කියන එක. හරි. අපිට ලියන්න පුළුවන් කෙටි කරලා කොහමද? elif කියලා එක single line එකක. හරි. එතකොට else if එහෙම නෙමෙයි elif කියලා ලියුවේ හැකි. එතකොට elif කියන්නේ වර්ණයක්ම තමයි. ඒක තමයි විශේෂම දේ. elif කියන්නේ තවත් check කරන එකක්ම තමයි. හැබැයි else එක ඇතුලේ තියෙන්නේ කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. හරි. එහෙනම් elif කියන්නේ තවත් වර්ණයක් if condition එකක් වගේමයි. හැබැයි ඒක තිබ්බේ else එක ඇතුලේ. අපි ඒක තනි if එකක් විදිහටම ගන්නවා නම් else එක ඇතුලේ තියෙන if එකක් අපි if එකක් විදිහටම ගන්නවා නම් අපිට elif කියලා පාවිච්චි කරලා මෙන්න මේ විදිහටම කෙලින්ම එකපාර ලියන්න පුළුවන්. හරි. කොහොමද වෙන්නේ කියලා බලන්න. දැන් මෙන්න බලන්න මෙතන මෙන්න මේ else එක ඇතුලේ තව if එකක් තියෙනවා දැක්කද? එහෙනම් මම ඕක වෙනුවට මට ලියන්න පුළුවන් කොහොමද? හරි. ඕක වෙනුවට මට ගේමක් නැතුව ලියුවේ හැකි elif හරි condition එක B විශාලයි C ද කියලා. එහෙනම් මේකත් නිකන් if condition එකක් වගේම තමයි. තනි line එකකට ගත්තා. අපි හැබැයි හංගවලා තියෙන ඕක else එක ඇතුලේ හිටපු එකෙක්. else එක ඇතුලේ හිටියේ දැන් ඉතින් if condition එකක් විතරව ගත්තා. හරි. මේක සත්‍ය නම් ඒක සත්‍ය නම් print කරන්න ඕනේ කවද B ව. මේක අසත්‍යයි නම් දැන් මං කියවනේ මේක elif කියලා තිබ්බට මේකත් if condition එකක් වගේමයි. elif එකකටත්
no path එකක් තියෙනවා මේ විදිහට yes or no path එකක් තියෙනවා මේ සත්‍ය path එක elif එකේ අසත්‍ය path එක elif වැරදි නම් මේක මෙහිම නැත්තම් else ම තමයි බා print කරන්න ඕනේ කවුද c1 හරි එහෙනම් elif කියන්නේ තවත් check කරන condition එකක්ම තමයි if condition එක වගේම තමයි ඒකම තමයි ඒකටත් yes path එකක් සහ no path එකක් තියෙනවා හැබැයි එයා හිටියේ කලින් else එක ඇතුලේ එහෙම හිටපු එකක් තමයි මේ දිගෑරලා ගත්තේ අන්න ඕක තමයි මම ඔය කියලා තියෙන්නේ හරි එහෙනම් elif කියන condition එක මේ දෙක එකතු වෙලා ලියාගත්ත elif කියන්නේ if condition එකක් වගේමයි elif එකටත් else එකක් තියෙනවා එහෙනම් මෙන්න කතන්දරේ හරි අර ලියපු කෝඩ් එක එහෙම ලියා ගන්න ඊට පස්සේ මේක දෙවෙනි ආකාරය කියලා දාලා elif භාවිතයෙන් කියලා දාගෙන ඔයාලා මේ කෝඩ් එකත් පිළි වලට ලියා ගන්න හරි එතකොට අපි මේ ගාන බලට පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඊට වඩා රෙද්දක් නැහැ නේ බං. පැහැදිලි වෙන්න ඕනේ. අපි ඊළඟාරට යන්. ඊළඟාරට යන්. ලියා ගන්න ගාන ලකුණු ආදානය කළ විට සාමාර්ථය සෙවීම සඳහා Python කේතය ලියන්න. right ඒ කියන්නේ ඒක දැන් මම ඊට වඩා විස්තරව දීලා නැහැ. ඉතින් දැන් මම මෙතන විස්තර කරනවානේ ගානේ හැඩේ බක්. හරි මෙච්චරයි. ලකුණු ආදානය කරා කියලා කියන්නේ විෂයකට දාලා ලකුණක් ආදානය කරනවා. සාමාන්‍යයෙන් අපිට ලකුණු දෙන්නේ 100න්. හරි. එතකොට කොච්චර වැඩි 2000කින් වගේ දෙන සබ්ජෙක්ට් තියෙනවනේ. ඒ වුණාට ඒක අවසාන ඇවරේජ් එක 100ට අපි හදා ගන්නවානේ බක්. එතකොට 100න් 75ක් ගත්තා කියන්නේ ඒකක් කියලා දන්නවනේ. අන්න ඒ කියන හැඩේම තමයි. 35ට වඩා වැඩි නම් S එකක්. sorry 75ට වඩා වැඩි නම් A එකක් 75ත් 65ත් අතර නම් B එකක් 65ත් 55ත් අතර නම් C එකක් 55ත් 35ත් අතර නම් ඒක S එකක් 35ට වඩා අඩු නම් fail. ඕකම තමයි වෙන්නේ. හරි. එතකොට ලකුණක් තමයි ආදානය වෙන්නේ. හරි. ලකුණක් තමයි ආදානය වෙන්නේ. ඒ ලකුණේ අගය මත එයාට හම්බෙන සාමාර්ථය තමයි print වෙන්න ඕනේ. print වෙන්න ඕනේ A ද B ද C ද S ද එහෙම නැත්නම් fail ද කියලා තමයි. හරි. හදමු ගාන මාත් එක්ක බලා ගන්න. මම ඉස්සෙල්ලාම ස්ටාර්ට් එකක් ගන්නවා. දැන් මේවා තියරි ගණන්නේ. මේවා වල තනියෙන්ම හදන්න එහෙම උවමනාවක් නැහැ. මම හැදුවට පස්සේ යන්න අවබෝධ වුණා නම් ඒ හොඳටම ඇති. ඊට පස්සේ ඔයාලට තනියෙන් හදන්න පුළුවන්. හරි මම මෙන්න ස්ටාර්ට් එකක් ගත්තා. ඉස්සෙල්ලාම ගන්න ඕනේ මොකක්ද? පිටින් ආදානයක් ගන්නවනේ ඒක ගනි. එහෙනම් මම input mark කියලා ගන්නවා. input mark as m1 කියලා ගන්නද? m1 ඕනෙත් නෑ එක ලකුණයි නේ. එහෙනම් m කියලා ගන්නවා. එහෙනම් m කියන variable එකකට තමයි මම input එක ගත්තේ. right. ඊට පස්සේ ඔය m මම ඉස්සෙල්ලාම බලන්නම් 75ට වඩා වැඩිද කියලා. මම එහෙම බලන්නම්. 75ට වඩා වැඩිද කියලා. මොකද මට ඒක හේතුව මම ඊළඟට ඔයාලට කියන්නම්. මම උඩ 35ට වඩා වැඩිද කියලා බැලුවොත් මට හිතන්න වෙනවනේ බං. 55 35 අතරද කියලා. ඊට වඩා ලේසි නේද? මම බලන්නම් m කියන එක 75ට වැඩි නම් කියලා. එතකොට 76ක් වුණත් ඒ එකක් 77ක් වුණත් ඒ එකක් 80ක් වුණත් 90ක් වුණත් ලකුණු 100 තිබ්බත් උට හම්බෙන්නේ ඒකක්නේ. එහෙනම් මම m විශාලයි හෝ සමානද? හරි ෆ්ලෝ chart එකක එහෙම දාන්න ඕනේ නැහැ. මෙහෙම දැම්ම හැකි. විශාල හෝ සමානද 75 කියලා බලනවා. හරි එතකොට ඕක සත්‍ය වෙන්න පුළුවන් නේද? සත්‍යයි නම් print වෙනවා මොකක්ද? A කියලා. print වෙනවා A. එතකොට ඕක අසත්‍ය වෙන්නත් පුළුවන් නේ. 70 වඩා වැඩි වෙන්න නැති වෙන්න පුළුවන් නේ. 70 වඩා අඩු නම් ඒ කියන්නේ no path එකට ආවොත් මම බලන්නද m විශාලයිද 65ටවත් වඩා කියලා. අන්න යකෝ නිකම්ම පරාසය ඇවිල්ලා නේද? ඇබක් 70 වඩා අඩුයි කියන්නේ හරි මම බලනවා 70 වඩා අඩු නම් ඕක 50 65ට වඩාවත් වැඩිද? අන්න එහෙනම් මේ දෙක අතර තියෙන පරාසය ඇවිල්ලානේ. ඒකයි මම 75න් පටන් ගත්තේ. ලොකු එකගෙන් පටන් ගත්තේ. ඊට පස්සේ මේකටත් තියෙනවා yes එකක්.
එහෙම නැත්නම් no එකක්. yes වුණොත් ඔය yes වුණොත් print වෙන්න ඕනේ මොකක්ද? b ව. නැත්තම් මේ පැත්තට ඉන්නේ නෑනේ බං 75ට අඩුයි නම්. හරි. එහෙනම් 75ට අඩුයි කොහොමත් 65ට වඩාවත් වැඩිද කියලා බැලුවා. ඊට පස්සේ no නම් no නම් මම බලනවා m කියන එක විශාලයිද හෝ සමානද 55ටවත් වඩා. ඒ කියන්නේ අඩුමතරේ 55ට වඩාවත් වැඩිද? එක්ක yes එක්ක no. yes නම් yes නම් print වෙනවා. කාවද බං? c ව. හරි. yes නම් print වෙනවා c ව. ඊට පස්සේ මම බලනවා මේ යකා අඩුම තරමේ හරි විශාලයිද 35ටවත් වඩා කියලා. 35ටවත් වඩා. එහෙනම් yes 35ට වඩා වැඩි නම් print වෙන්න ඕනේ මොකක්ද? s එක මේකත් no එකක් තියෙන්න ඕනේ නේද? හරි. එහෙනම් මේකේ no එකේදී print වෙනවා මොකක්ද? f එකක්. හරි පැහැදිලි නේද වෙච්ච කතන්දරේ? ඉස්සලාම් බැලුවා 75ට වඩා වැඩිද කියලා. ඔව්. ඔව් නම් yes. හරි. yes නම් මොකද වෙන්නේ? a එකක් print වෙනවා. 75ට වැඩි නැත්තම් මම ආයෙ check කරා 65ට වඩා වැඩිද එහෙනම්. ඔව් නම් 50 b එකක්. ඊට පස්සේ ඒත් නැත්තම් මම බලනවා 55ට වඩාවත් වැඩිද ඕක. ඔව් නම් c නැත්තම් බැලුවා 35ට වඩාවත් වැඩිද? ඔව් නම් s නැත්තම් fail. ඔච්චරයි කතන්දරේ. ඊට පස්සේ මේ ඔක්කොම අරගෙන අපි stop කරමු. ඒ බයි එතන ඉවරයිනේ. හරි මෙතනින් අපි stop එකක් දාමු. right ඔච්චරයි flow chart එක. හරි ඔයාලා ඇඳ ගන්න. එතකොට දැන් මේකේ Python කේතේ ලියද්දී Python code එක ලියද්දී ඔයාලට තේරෙයි අර elif එකේ වටිනාකම කොච්චරද කියලා. ඇයි බලපංකෝ මේ yes එකේ තියෙන මෙච්චරයි no එකේ තියෙනවා මේ බලපං හැම no එකකම තියෙනවා තව check කරන්න. එතකොට else if else ලියලා හිස්සියක් තියලා if ලියන්න ගත්තොත් charter වෙනවා. elif නම් දඩ line එකපාරේ scene ටික ඉවරයක් කරහැයි. ඉස්සලා මේක දාගන්න ඊට පස්සේ අපි Python code එක ලියමු. right මම මකන්නම්. එතකොට දැන් මට මේක මම ඔළුවේ තියාගන්නම්. අපි Python code එක ලියමු. හරි Python code එක ලියමු. හරි බලාගන්න. ඉස්සෙල්ලාම ලකුණු ආදානය කරනවනේ. එහෙනම් මම m සමානයි int input හරි enter mark කියලා ගන්නවා. enter mark. හරි එහෙනම් මුලින්ම ඔන්න මම ලකුණු ආදානය කරගත්තා. ඊට පස්සේ if m විශාලයි හෝ සමානයිද 75ට වඩා කියලා වැළුවා. ඔව් නම් print කරන්න එහෙනම් මොකක්ද? a සාමාර්ථයක්. උඩුකම ඕනේ නැත්තම් මොකද්ද වෙන්නේ? උඩුකම නැතුව දැම්මොත් a වල තිබ්බ අගයක් තමයි print වෙන්නේ. a කියන variable එකක තිබිච්ච අගයක්. එහෙම එකක් තියලා නැහැ නේ අපි. print වෙන්න ඕනේ a කියන සලකුණ. ඒ කියන්නේ a කියන සාමාර්ථය. එහෙනම් උඩුකම ඕනේ. ඒව තමයි print වෙන්නේ. හරි a වල තිබ්බ අගයක් එහෙම නෙමෙයි. හරි පැහැදිලි තේරුම් ගන්න ඇයි උඩුකම දැම්මේ කියලා. ඊට පස්සේ මේක මෙහෙම නැත්තම් දැන් මේ සත්‍ය ටිකනේ අසත්‍යයි නම් ඒ කියන්නේ else. අසත්‍යයි නම් ආයෙ check කරන්න නේද තිබ්බේ? ආයෙ check කරන්න ඕනේ if m විශාලයි සමානයිද 65ට වඩා කියලා. හරි කියමුකෝ. එතකොට එහෙමනම් print කරා කියලා හිතන්නකෝ b කියලා. ඊට පස්සේ ආයෙ මේකගේ else එක තියෙනවනේ. මුගේ else එක ඇතුලේ ආයෙ check කරන්න නේද තියෙන්නේ m විශාලයි සමානයි 55ට වඩා කියලා. යකෝ එහෙනම් මේක මෙන්න මෙහෙම යනවා නේද? ඔය ප්‍රශ්නයක් නෑ එහෙම යනවා. එහෙමත් උඹලට ඕනනම් හදාගන්න පුළුවන්. හැබැයි මම දකින්න අමුතු සීන් එකක් මේ. යකෝ else එක ඇතුලේ තව if එකක් නේ තියෙන්නේ. ඉතින් හිතන්න දෙයක් නෑ. එහෙනම් මම ඒක elif කියලා ගන්නවා. ඒකත් මම කොන්දේසියක් විදිහට ගන්නවා. ගින්නක් නෑනේ. ගින්නක් නෑ තමයි මොන ගිනිද? හරි. එහෙනම් මම මේක මෙහෙම කරන්නද? else එක ඇතුලේ තියෙන if එකක් නේ. අන්න එහෙනම් මම elif කියලා ගන්නවා. elif m විශාලයි හෝ සමානයි 65ද? ඔව් නම් print කරන්න කවද? b ව. හරි ඊට පස්සේ
මෙයාත් දැන් if එකක්නේ. එයාටත් තියෙනවනේ no පැත්තක්. no පැත්තේදී දැන් එයාගේ yes පැත්ත හරිනේ. no පැත්තේදී ආයෙ තියෙන check කරන්න නේද? එහෙනම් මම ආයෙ ලියනවා L if m විශාලයි පට්ට සමානයිද කීයද 55ට. එහෙනම් print කරන්න මොකක්ද? print කරන්න C1. හරි. ඊට පස්සේ මෙයාගේ else එක ඇතුලේ තවත් check කරන්න යකෝ. එහෙනම් මම ආයෙ L if කියලා ලියනවා. m විශාලයි හෝ සමානයිද 35. එහෙනම් print කරන්න කවද S ව. ඊට පස්සේ මෙයාගේ else එකේ එයාගේ else එකේ ආයෙ check කරන්න නැහැ. එයාගේ else එකේ තියෙන කෙලින්ම print කරන්න F. එහෙනම් මම මෙයාගේ else එක විතරක් ලියලා දාන්නම්. දැන් මේ else එක කාගේද? මෙයාගේ. මෙයාගේ else එක කො? එයාගේ else එක ඇතුළේ if එකක් තිබ්බ හින්දා දෙක එකට කරා elif ගෙවුවා. මෙයාගේ else එකේ උත් එහෙමයි. උගේ නෑ. මේකගේ else එකේ කෙලින්ම print වෙන්නේ F කියලා. එහෙනම් මෙයා else කියලා දැම්මා. print කරා F කියලා. හරි. ඔච්චරයි කතන්දරේ. ඒතකොට මෙතන මම තනි උඩුකමා දාලා තියෙන්නේ. උඹට ඕන දිත්ත උඩුකමා. හරි. ඔය මගුල් ටික දාගන්න පුළුවන් මෙන්න මේ සාමාර්ථ print වෙද්දී. එතකොට ඇයි උඩුකමා දැම්මේ? සාමාර්ථයක් විදිහට print වෙන්න ඕනේ බං. print වෙන්න ඕනේ A ද B ද C ද S ද F ද කියලා. එහෙම නැතුව අගයන් නෙමෙයිනේ. හරි. එහෙනම් මෙතන උඩුකමා දාන්න නැතුව ලියුවොත් මේක කෝඩ් එකේ error වෙනවා. හේතුව variable එකක අගයක් තමයි print වෙන්න ඕනේ. අගයක් print වෙන්නේ ඒ variable එක කලින් අර්ථ දක්වලා නැහැ. not defined කියලා වැටි. අර්ථ දක්වලා නැහැ. අන්න ඒකින්ද උඩුකම අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ අපි දන්නවනේ වචනයක් ඒ විදිහටම print වෙන්න ඕන නම් මොකක් වෙන්න ඕනි කියලා. අන්න ඒ විදිහ තමයි අකුරක් ඉතින් ඒ විදිහට ඒත් උඩුකම දාන්න. හරි. ලියා ගන්න Python code එක හරිම පිළිවෙලට. හරි. හරි. එතකොට ඔයාලා මේ සබ්ජෙක්ට් එකට ආදරය කරහල්ලා. හරි. සබ්ජෙක්ට් එකට ආදරය කරහන්. මොකද මේ සබ්ජෙක්ට් හරි. මොකද වෙන දේවල් වලට ආදරය කරාට උඹලාට අනිත් පැත්තට පෙරලා ආදරයක් දෙන්නේ නැහැ නේ බා. ඔය කොච්චර මොන මගුලක් කිව්වත් ඒක එහෙම හම්බෙන්නේ නැහැ. හරි. ඉපදිච්ච දා ඉඳන් ඉන්න අම්මත් එක්ක උඹලා රණ්ඩු කරනවා නම් උඹලා හිතනවාද ළඟදී හම්බෙච්ච කෙල්ලෙක් එක්ක උඹලට සතුටින් ඉන්න පුළුවන් කියලා. හරි. ඉපදිච්ච දා ඉඳන් උඹට කන්න බොන්න දුන්න තාත්තලත් එක්ක උඹලා රණ්ඩු වෙනවා නම් ඔරවනවා නම් උඹලා හිතනවාද මම මගදී හම්බෙච්ච කොල්ලෙක් එක්ක උඹට ජීවිත කාලෙම සතුටින් රණ්ඩුවක්ම වෙන්න පුළුවන් වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. හරි. හැබැයි සබ්ජෙක්ට් එකට ආදරය කරපන් සබ්ජෙක්ට් එකෙන් පෙරලා උඹලට ආදරය කරනවා. හරි. සාධාරණ ආදරයක් උඹලට කරයි උඹලට හිතා ගන්න බැරි දුරකට උඹලව බලවත් නොදැනී එක්කයි. හරි. එහෙනම් අනිවාර්යයෙන්ම සබ්ජෙක්ට් එකට ආදරය කරපන්. එතකොට මේ මගුල් කිසිම දෙයක් අමාරු වෙන්නේ නැහැ. පෙරලා උඹලා පැත්තට ආදරය කරනවා. right. අපි ඊළඟ ගානට යමු. හරි. අපි ඊළඟ ගානට යමු. මොකද්ද ගාන තියෙන්නේ? ලියා ගන්න ගාන ඕනනම් හරි. විභාගයක් සමත් වීම සඳහා ප්‍රශ්න පත්‍ර දෙකකට මුහුණ දිය යුතුය. එම ප්‍රශ්න පත්‍ර දෙකටම ලකුණු 50ක්වත් හෝ 50ට වැඩියෙන් ගතහොත් පමණක් විභාගය සමත් වේ. හරි. ඒකට ඕන Python code එක ලියන්න තමයි තියෙන්නේ අපිට. හරි. ඒ කියන්නේ මෙහෙමයි බං. විභාගයක් තියනවලු. විභාගයකට පේපර් දෙකක් තියෙනවා. ප්‍රශ්න පත්‍ර දෙකක්. ඒ දෙකටම ලකුණු 50ට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ පේපර් දෙකේ හිතන්නකෝ AB කියලා. එහෙනම් A පේපරටත් ලකුණු 50ට වඩා වැඩි වෙන්න ඕනේ. B පේපරටත් ලකුණු 50ට වඩා වැඩි වෙන්න ඕනේ.
අනේ එහෙම වුණොත් තමයි මේ දෙකම true වුණොත් මේ දෙකම සත්‍ය වුණොත් තමයි එයා පාස් වෙන්නේ. හරි. එහෙනම් අපිට අවසානයේ බලා ගන්න ඕනේ එයා පාස්ද ෆේල්ද කියලා. පාස්ද ෆේල්ද කියලා. හරි. එතකොට මෙච්චරයි කතන්දරේ. විභාග දෙකක් තියෙනවා. විභාගයක් තියෙනවා පේපර් දෙකයි දෙකට 50ට වඩා වැඩි නම් විතරක් පාස් වෙනවා. එකක් 50ට වැඩි වෙලා ඊළඟ එක 50ට වඩා අඩු වුණොත් එහෙම පාස් වෙන්නේ නැහැ. එහෙම පාස් වෙන්නේ නැහැ. හරි. මම ෆ්ලෝ chart එක අඳින්නම් මෙහෙම බලා ගන්න. ස්ටාර්ට් එකක් ගන්නම්. ස්ටාර්ට් එකක් ගන්න. ඊට පස්සේ input marks M1, M2 අන්න මම පේපර් දෙකේ ලකුණු දෙක M1 M2 කියලා ගත්තා. ඊට පස්සේ මම මුලින් බලන්නම් M1 විශාලයිද හෝ සමානද 50ට වඩා කියලා. හරි. ඔව්. සත්‍ය පැත්තකුත් තියෙනවා නෝ පැත්තකුත් තියෙනවා. හරි. M1 පේපරේ 50ට වඩා අඩුයි කියන්නේ පාස්ද ෆේල්ද? ෆේල් නේ. එක පේපරයක් කරේ 50ට වඩා අඩු වුණොත් ඒක ෆේල්. ඒක ෆේල්. එහෙනම් මම print කරනවා මොකක්ද? fail කියලා. print කරනවා fail. මේක yes වුණොත් yes වුණොත් මම බලනවා M2 ත් 50ට වඩා විශාලද කියලා. M2 ත් 50ට වඩා විශාලද කියලා බලනවා. 50ට වඩා විශාල මේකෙත් තියෙනවා එක්ක yes එක්ක no. විශාල උන් නැත්තම් ඌත් fail නේද? දැන් එක පේපරයක් තියෙන M1 ඌ 50ට වඩා වැඩි කියලා හිතන්නකෝ. ඊට පස්සේ M2 50ට වඩා අඩුයි නම් ඊළඟ පේපරේ 50ට වඩා අඩු වුණා ඒත් fail. දෙකම 50ට වඩා වැඩි වෙන්න ඕනේ. මේක සත්‍යයි නම් ඒ කියන්නේ දෙකම මේක 50ට වඩා වැඩි. අන්න එහෙනම් print කරනවා කවද? print කරනවා මොකක්ද? pass කියලා. print කරනවා pass කියලා. හරි. එහෙනම් පේපර් දෙකටම ලකුණු 50ට වඩා වැඩි වෙන්න ඕනේ නැත්තම් කියලා වෙනවා. එකක් හරි 50කට වැඩි වෙලා ඊටු එක 50ට වඩා අඩු වුණොත් අනාතයි ඒත් ෆේල්ම තමයි. හරි එහෙනම් මම මෙතන කනෙක්ටර් එකක් දාන්නම්. දාලා මම මෙයාව ස්ටොප් කරන්නද? ස්ටොප් කරන්න. හරි. එතකොට මේකට Python code එක ලියමු. හරි. ඊට පස්සේ මම මේක ක්‍රම දෙකකින් හදන්නම් ඇත්තටම. ඊට පස්සේ ඔයාලා ඕන විදියක් හදාගනින්න. හරි. බලාගනින්. මම ලියනවා M1 සමානයි int input enter මොනවද enter කරගන්න ඕනේ mark enter mark ඊට පස්සේ M2 ත් ඒ වගේ M2 int input enter ඊට පස්සේ if M1 විශාලයි හෝ සමානයිද 50ට වඩා ඔව් නම් ආයෙ චෙක් කරන්න ඕනේ M2 විශාලයි හෝ සමානද 50ට වඩා කියලා. එහෙනම් print මොකක්ද? pass. හරි. දැන් මේක අසත්‍යයි නම් M2 මේ M2 no නම් ඒ කියන්නේ M2 ගේ else එකට ගියොත් එහෙනම් print වෙන්න ඕනේ else print වෙන්න ඕන මොකක්ද? fail කියලා. හරි එහෙනම් මේ උඩම if ගේ අසත්‍ය පැත්ත බලන්න. උඩම if කියන්නේ මෙයානේ. එයාගේ අසත්‍ය පැත්ත no නම් print වෙනවා ඒත් fail. එහෙනම් මෙයා කෙලිනුත් එයාගේ else කිනුත් ලියවෙන්න ඕනේ මොකක්ද? print fail කියලා. හරි ඔච්චරයි කතන්දරේ. හරි. ලියා ගන්නකො Python code එකයි මේකයි. හරි එතකොට මම මේකේ Python code එක තව ආකාරයකින් ලියලා පෙන්නන්නද? Python code එක තව ආකාරයකට ටික ලේසි කරන්නද මම මේක? හරි ඔයාලා ඉගෙන ගත්තා හරි මේ less than or equal හරි ඔය ටික ඉගෙන ගද්දී හරි මොකක්ද logical operator කියලා කොටසක් and or not හරි logical operator කියලා set එකක් ඔයාලා ඉගෙන ගත්තා.
ඒ logical operators පාවිච්චි කරොත් අපිට මේ ගාන ඊටාම ලේසියෙන් ගොඩ දා ගන්න පුළුවන්. ඊටාම ලේසියෙන් ගොඩ දා ගන්න පුළුවන් බං. මොකද වෙන්නේ මේකේ බං සාරාංශය ගණිකෝ ගානේ. සාරාංශය මොකක්ද? M1 සහ M2 කියන දෙන්නම 50ට වඩා වැඩි වෙන්න ඕනේ. දෙන්නම. එකෙක් විතරක් බෑ. දෙන්නම වැඩි වුණොත් විතරයිනේ පාස් වෙන්නේ. ඉතින් මම ලියන්නම් කන්ඩිෂන් එක මෙහෙම. if M1 විශාලයි හෝ සමානයි 50 and අන්න වචනේ and M මෙතන M1 මෙතන M2 විශාලයි හෝ සමානයි 50 නම් ආ දෙකම 50ට වඩා වැඩි නම් print කරන්න මොකද්ද pass කියලා else එහෙම නැත්තම් print කරන්න මොකක්ද fail කියලා ගොඩනේ ගොඩ ඔච්චරයි හරි මේ මොකද උනේ ඔයාලා දන්නවා n මෙහෙයුමේදී හරි n මෙහෙයුමේදී මේ දෙකම මෙන්න මේ දෙකම බා සත්‍ය වෙන්න ඕනේ ඒ දෙකම true වුණොත් විතරයි output එක true වෙන්නේ එහෙනම් මේකත් 50ට වඩා වැඩි වෙලා මේකත් 50ට වඩා වැඩි වුණොත් විතරක් print කරන්න pass කියලා එහෙම උන්නේ නැත්තම් ඒ කියන්නේ එකක් වුණාද දෙකක් වුණාද හරි m1 ද 50ට අඩු උනේ m2 ද 50ට අඩු උනේ ඒක අදාළ වෙන්නේ නැහැ print කරපම් fail කියලා මේක තමයි මේක වුණොත් විතරමනේ බං පාස් වෙන්නේ ඊට එහා පැත්තේ මොන බම්බුවක් වුණත් පාස් වෙන්නේ නැහනේ m1 m2 කියන දෙන්නම 50ට වඩා වැඩි වුණොත් විතරමයි පාස් වෙන්නේ ඊට එහා වෙන මොන මගුලක් වුණත් failම තමයි ඉතින් එහෙනම් මේ කොන්දේසිය ෂුවර්නේ අන්න එහෙනම් ඒක ලියුව n මෙහෙම දාලා අන්න පාස් ඊට පස්සේ else එක දැම්මා fail කියලා හරි එතන අපිට ගාන දුන්නොත් මෙහෙම විභාගයක් සමත් වීම සඳහා ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා ඒ දෙකෙන් එකකට හෝ 50ට වඩා වැඩි කියලා අඩුම තරම එකකට වඩා තිබ්බනම් ඇති විභාගේ පාස් වෙන්න කියලා එහෙනම් අපිට පුළුවන් මොකක්ද මේ and එක වෙනුවට මොකක්ද දාන්නද දැන් එන්න ඕනේ ඕර එක දාන්න ඔය එක දාන්න එතකොට එකක් හරි පාස් වුණොත් එකකට හරි ලකුණු 50ට වඩා වැඩි වුණොත් ඒ මිනිස්සයා විභාගේ පාස් වෙනවා ඔච්චරයි හරි එතකොට වර්ණයෙන් ගණන් අපි දැනට ඔච්චරයි පස්සේ තව දඩ ගණන් තියෙනවා ටියුට් එකේ පිටිපස්ස ටියුට් එක කියන්නේ ඔයාලට හම්බෙලා තියෙන පොතේ පිටිපස්සේ තියෙනවා හරි එහෙනම් වර්ණයෙන් ගැටලු ඔච්චරයි අපි ආයේ පුනර්කරණය හරි අපි පුනර්කරණයෙන් අපි ආයේ සෙට් වෙමු හරි එතකොට වර්ණයෙන් ඔච්චරයි ඔය ගණන් ටික හදපන් තව පාරක් try කරපන් ආයේ කොලේක ලියහන් ආයේ හිතපන් කොහොමද හිතන්නේ මේක thinking උනේ thinking pattern එක අල්ලගනින් හරි logical operator අවසන් කරපුට ඒක බලහන් ඒක අමතකයි නම් පොතේ ආයේ datas ගාලා පෙරළුවා බැලුවා logical operators ටික ගැන හරි ඒ ටික බලලා අපි ආයේ පුනර්කරණයෙන් සෙට් වෙමු loops ගැන කතා කරා හරි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයේ සෙට් වෙමු